10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය. අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ අපගේ විෂය නිර්දේශයේ අවසාන පාඩම එනම් ගිණුම් කරන දෝෂ නිවැරදි කිරීම. එතන මේ මාතෘකාව ඔස්සේ අපි දැනට පරිච්ඡේද 4ක් අපි දැනට සාකච්ඡා කරලා අපි මේ තාක් අපි සාකච්ඡාව ඉදිරියට ගෙනල්ලා තියෙනවා. එhmenan අද දින අපි අවසාන සාකච්ඡාවේදී අපි කතා කර කරුණු තවදුරටත් ඒක සම්පූර්ණ කරගෙන ඉතිරි කොටස් ටික තමයි අද අපි සාකච්ඡා කිරීමට යන්නේ. හොඳයි. මම ඔබලාගේ මතකය අපි අවසානයේ අධ්‍යයනය කරපු සාකච්ඡා කරපු පාඩමට මතකට අරන් යන්නම්. අපි බලමු අප නතර කරපු තැන. අපි අවසානයේට නතර කරේ ශේෂ පිරික්සුමක් තුලින් අනාවරණය වන වැරදි නිවැරදි කිරීම යන මාතෘකාව. එමනම් මෙතෙන්දී හොඳට මතක තියාගන්න ශේෂ පිරික්සුම දිහා දැක්කයින් පස්සේ අපිට අනාවරණය වන වැරදි. මොකද අපි මෙතෙන්දී සැලකිල්ලට දක්වන්න ඕන, සැලකිලිමත් වන්න ඕන. අපි මීට කලින් අපි අධ්‍යයනය කළා ඇතැම් වැරදි තිබෙන බව අපිට ශේෂ පිරික්සුම දිහා දැකීමෙන් අපිට නිරීක්ෂණය කරන්න බෑ. ශේෂ පිරික්සුම ගණිතමය ආකාරයෙන් ලස්සනට හරබැර තීරයන් දෙකේ එකතුව හොඳින් සමාන වෙලා පේනවා. නමුත් අපි කිව්වා එවැනි අවස්ථාවක පවා ගිණුම් කරන දෝෂ තවදුරටත් තියෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ සාකච්ඡාව මම සම්පූර්ණයෙන්ම ආපහු කරන්න අද බලාපොරොත්තු වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම පුංචි උදාහරණ කීපයක් ගණදෙනුවක් මූලික පොත්පත් වලින් සම්පූර්ණයෙන්ම මගහැරිලා තිබ්බොත් එහෙම ඒ ගණදෙනුව ගිණුම් කරන පද්ධතියට කොහෙත්ම ඇතුළත් වෙන්නේ නැති නිසා එහි ද්විත්ත සටහන සම්පූර්ණයෙන්ම ගිණුම් කරන පද්ධතියෙන් බාහිරව සටහන් නොවී තිබෙන නිසා අපිට කවදාවත් ඒ වගේ වරදක් ශේෂ පිරික්සුම තුලින් අනාවරණය වෙන්නේ නැහැ. ඒ වගේම තවත් උදාහරණයක් කිව්වොත් එහෙම යම්කිසි ගණදෙනුවක් නිවැරදි ගිණුමේ නැතුව වෙනත් ගිණුමක සටහන් වෙනවා නම් එතන ද්විත්ත සටහන් ආකාරයේ වරදක් සිදු වෙලා නැහැ. ඒ කියන්නේ ද්විත්ත සටහන් රීතිය කියලා කියන්නේ හරබැර රීතිය. නමුත් නිවැරදි ගිණුමට මේ ගණදෙනුව ඇවිල්ලා නැති එක නිසා ගිණුම් කරන තොරතුරු වල වරදක් සිදු වෙනවා. ඒක තොරතුරු වැරදි ආකාරයෙන් තමයි ගිණුම් පොත්පත්වල පෙන්වන්නේ. ඒක නිසා එවැනි වැරදි අපිට කිසිසේත්ම ශේෂ පිරික්සුමක් තුලින් අපිට නිරීක්ෂණය කරන්න බෑ. නමුත් අපි කිව්වා අපේ තියෙන දෙවන දෝෂ කාණ්ඩය තමයි ශේෂ පිරික්සුම තුලින් අනාවරණය වන වැරදි මොනවද කියන එක. ඒකෙදී අපි කිව්වා බැලූ බැල්මට ශේෂ පිරික්සුමේ හරශේෂයන් සහ බැරශේෂයන් අපි එකතු කරලා කියන පරීක්ෂණයෙන් ශේෂ පිරික්සුම අසමත් වෙනවා. ඒ කියන්නේ එක්කෝ හර තීරුව වැඩි අගයක් පෙන්නනවා. එහෙම නැත්නම් බැර තීරුව වැඩි එකතුවක් පෙන්නනවා. ඒ කියන්නේ ශේෂ පිරික්සුමක තියෙන සම්මතයට පටහැනි එක තුන් දෙකක් අපිට ලැබෙනවා. අපි අනිවාර්යයෙන්ම එතෙන්දී නිරීක්ෂණය කරනවා කිසියම් හෝ ගිණුමක වරදක් සිදු වෙලා තියෙනවා කියලා. ඒක නිසා එවැනි වරදක් අනාවරණය කර ගැනීම පහසු කාර්යයක් නෙමෙයි. විශාල කාලයක් වැය වෙනවා. නමුත් අපි කිව්වා ඒ වගේ වරදක් අපි හඳුන ගන්න තුරු අපි අවිනිශ්චිත ගිණුමක් ආරම්භ කරලා ලෙජර් ගිණුමක් අවිනිශ්චිත ගිණුම කියලා කියන්නේ අවිනිශ්චිත ගිණුම තුල අඩුපාඩුව එන පැත්ත. ඒ කියන්නේ එකතුව අඩු වෙන්නේ හර පැත්තෙන් නම් අවිනිශ්චිත ගිණුමේ අපි හර ශේෂයක් පෙන්නනවා අවිනිශ්චිත ගිණුමේ ශේෂයේ විදිහට. ඒතර අවිනිශ්චිත ගිණුමක් කියලා අපි මොකද්ද කිව්වේ?
අපි తాවකාලිකව තියෙන ඒ එකතු දෝෂය අපි මේ ශේෂ පිරික්සුම තුලනේ වන බව පෙන්වන්න අපි తాවකාලිකව හිඟය පරිපූර්ණය කරලා අපි එතනින් එහාට අපි ලෙජර් ගිණුම් ටික ඉදිරියට අරන් යනවා. නමුත් අපි දන්නවා අනාගතයේ නුදුරු දිනයකදී මේ අවිනිශ්චිත ගිණුම ඒකේ තියෙන ශේෂය අපි බිඳුව කරන්න ඕන. ගිණුම් කරන දෝෂ ටික හඳුනගෙන ඒක නිවැරදි කරන්න ඕන කියන ඒ වැදගත් දේ අපි අධ්‍යයනය කළා. එමනම් අපි බලමු ඒ වගේ ශේෂ පිරික්සුමක තියෙන්න පුළුවන් වැරදි කීපයක් අපි කතා කළා. අපි වැරදි 3ක් දක්වා කතා කළා. පළවෙනි දේ තමයි ගණිතනයක දිත්ත සටහනෙන් එක් සටහනක් පමණක් ඇතුළත් වීම. දිත්ත සටහනේ එක් සටහනක් පමණක් ඇතුළත් වීම. එතකොට මොකද්ද වෙන්නේ? අනිවාර්යෙන්ම ඒ කියන්නේ ලෙජර් ගිණුමක තනිපාදයක් විතරයි නම් දිත්ත සටහන් වලින් සම්පූර්ණ වෙන්නේ. අපි දන්නවා අනෙකුත් පාදය සටහන් විය යුතුව තිබූ ගිණුම ඒ ගිණුමේ ශේෂය බැර ශේෂයක්ද එහෙම නැත්නම් හර ශේෂයක්ද? ඒ අනුව බැර හෝ හර පැත්තේ අනිවාර්යෙන්ම එම ප්‍රමාණයෙන් අඩුපාඩුවක් තියෙනවා කියලා. ඒ කියන්නේ හරබැර නිවැරදිව සටහන් කරන්න උත්සාහ කරනවා එක සටහනක් පමණක් හරියට සටහන් වෙනවා. එතකොට වරද තියෙන්නේ ප්‍රතිවිරුද්ධ සටහනේ. ඒක බැර වෙන්න පුළුවන් හර වෙන්න පුළුවන්. එහෙමනම් එක පැත්තක් අනිවාර්යෙන්ම ඒ අපි එක පාදයක සටහන් කළ අගයෙන් පමණයි වෙනසක් ඇති වෙන්නේ. හොඳට මතක තියාගන්න මම ආයෙමත් ඒක කියනවා. අපි එක සටහනක් හරියට දානවා ඊට පස්සේ ඒකට දාන අගය අපි දන්නවා. අගය නිවැරදි. එහෙමනම් මේ ශේෂ පිරික්සුමේ වෙනසක් එන්නේ ඒ අගයට සමාන අගයකින් පමණයි කියලා අපි කතා කළා. ඒ කියන්නේ දුරකථන ගාස්තු ගෙවීම මුදල් පොතේ පමණක් සටහන් වෙලා තිබ්බොත් මුදල් පොත බැර වෙලා තිනවා. බැර සටහන හරි. වියදම් ගිණුම තමයි අඩුපාඩුව තියෙන්නේ. රුපියල් 15000කින් විතරයි අඩුපාඩුව තියෙන්නේ. 15000ක් හර වුණා නම් හරි. එහෙමනම් බැර පැත්ත හරි ගියා කියන්නේ ශේෂ පිරික්සුමේ බැර ශේෂ ටික හරි. අඩුපාඩුව ඇති වෙන්නේ හර පැත්තේ. එහෙමනම් අවිනිශ්චිත ගිණුමට 15000ක ශේෂයක් තමයි එන්නේ කියලා අපි එදා අපි කතා කළා. ඒක මේ තියෙන්නේ ඒ වගේ අපි දීපු උදාහරණ දෙක අංක 2 ඒ වගේ. එහෙමනම් දෙවන වැරදි ගණය තමයි අපි කතා කරපු බලන්න දිත්ත සටහනේ එක් සටහනක් පමණක් නිවැරදිව සටහන් කර ඉස්සලා උදාහරණයක් නම් අනිත් සටහන ආවෙම නැහැ. මේකෙදී වැරදි ප්‍රමාණයකින් තමයි බැර සටහන දාන්නේ. එහෙම නැත්නම් හර සටහන අනෙකුත් සටහන අපි ලකුණු කරන්නේ වැරදි අගයකින්. එහෙමනම් ඒ නිවැරදි අගයයි වැරදි අගයයි අතර වෙනස පමණයි හර හෝ බැර පැත්තේ අඩුපාඩුව මේ අවස්ථාවේදී තියෙන්නේ. ඒ වගේ අවස්ථාවකුත් අපිට ශේෂ පිරික්සුම දිහා නිරීක්ෂණය කරලා අපිට හඳුනගන්න පුළුවන් වරදක් විදිහට අපිට කතා කරන්න පුළුවන්. තුන්වෙනි ගණය තමයි ගණිතයේ දිත්ත සටහන් අදාළ ගිණුම් වල එකම පැත්තේ සටහන් වීම. අන්න බලන්න. අපි අර මුලින් කතා කරපු එකට වඩා මේක කොච්චර වෙනස්ද කියලා බලන්න. ඒකයි මේකයි සංසන්දනය කරනකොට. මුලින් අපි කිව්වේ පළවෙනි වැරදි කාණ්ඩය තමයි හර හෝ බැර හෝ එක පැත්තක් නිවැරදිව සටහන් වෙනවා. හරි? පැහැදිලිද? එක පැත්තක් නිවැරදිව සටහන් වෙලා අනිත් පැත්ත තමයි සටහන් නොවෙන්නේ. නමුත් මේක ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. මොකද්ද වෙන්නේ? ගණිතයේ දිත්ත සටහන් අදාළ ගිණුම් වලට එකම පැත්තේ සටහන් කිරීම. ඒතර අපි දන්නවා දිත්ත සටහන් වලට එකම පැත්තේ සටහන් කරනවා මේ දෙකම. නේ? අපි මේ උදාහරණේ බැලුවොත් එහෙම ණයගැතියෙකුගෙන් ලැබුණු රුපියල් 5000ක් මුදල් පොතට හර කර ණයගැති ගිණුමටද හර කරනවා. ණයගැතියෙකුගෙන් මුදල් ලැබෙනකොට මුදල් ගිණුම හර කිරීම නිවැරදි. ඒකෙන් කිසිම වරදක් සිද්ධ වෙන්නේ නැහැ. හරි? ඊට පස්සේ මේක අපි හරි විදිහට දිත්ත සටහන ලිව්වා නම් ණයගැතියාගේ ණයගැති භාවය අඩු කිරීමේ අදහසින්
ණය ගැතියෙක් කියලා කියන්නේ වත්කම් ගිණුමක්. වත්කම් ගිණුමක අඩුවීමක් තමයි අපි මෙතෙන්දී කරන්න සිදුුනේ. ඇත්තටම කළ යුතුව තිබුණේ ණය ගැතිභාවය අඩු කිරීම රුපියල් 5000. ණය ගැතිභාවය රුපියල් 5000කින් අඩු කරනවා වෙනුවට වැරදීමකින් නැවත වතාවක් ණය ගැතිභාවය 5000කින් වැඩි කරනවා. ඒතර මේකේ බලපෑම මොකද්ද? අපි එසේ වැරදියට අපි හර කරපු ප්‍රමාණය වගේ දෙගුණකින් වෙනසක් ඇති වෙනවා. දෙගුණකින්. ඇයි ඒ? බැර සටහනක් අපි දැම්මනම් එහෙම බැර පැත්ත ශේෂයේ නිවැරදිව සටහන් වෙනවා. එසේ බැර කිරීමක් බැර කරන්නේ නැතුව හර කරා කියලා කියන්නේ ඒ වගේ දෙගුණකින් අඩුපාඩුවක් ඇති වෙනවා. එකක් තමයි වැරදියට හර කරපු නිසා හර පැත්තේ ශේෂය රුපියල් 5000කින් ඉහළට යනවා. හර පැත්තේ ශේෂය. බැර කරන්න තිබ්බ දෙයක් බැර නොකරපු නිසා ඒ බැර පැත්තේ එතන 5000ක් අඩු වෙනවා. එතකොට ඒ අඩුවීමයි මෙතන හර පැත්ත තවත් 5000ක් අපි වැරදියට වැඩි කරපු නිසායි ඕගලන්ට තේරෙනවා මේකේ දෙගුණකින් මේ වෙනස අපි නිර්මාණය කරලා තිනවා අපි කරපු වරද නිසා. ඒක තමයි අපි කතා කරපු තුන්වෙනි වැරදි කාණ්ඩය. එමනම් අද අපි කතා කරන්නේ මේ ශේෂ පිරික්සුමේ සමානත්වයට බලපාන හතරවන වරද විශේෂය. එනම් ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී සිදුවන වරදක්. මොකද්ද? උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ගැනුම් ගිණුමේ නිවැරදි එකතුව රුපියල් 25000ක් 5000ක් ලෙස ගැනුම් ගිණුමේ සටහන් කිරීම. ඔන්න බලන්න. අපි දන්නවා ලෙජර් ගිණුම් අපි පියවන්න ඕන කාල පරිච්ඡේදය අවසන් වෙනකොට. හරි විදිහට කරා නම් ලෙජර් ගිණුම අපි ගණිතානුකූලව අපි වහන්න නැතුව අපි අතින් යම්කිසි වරදක් සිද්ධ වෙනවා. අපි බලමු මේ උදාහරණයේ හැටියට මොකද්ද සිදුවෙන වරද කියලා. අපි හඳුනා ගන්න උත්සාහ කරමු. ගැනුම් ගිණුමේ නිවැරදි එකතුව රුපියල් 25000ක් වෙන්න ඕන. ඔන්න ගැනුම් ගිණුම කියලා කියන්නේ හර පැත්තෙන් අපි මුලින්ම එකතු කරන ගිණුම් විශේෂයක්. මොකද ගැනුම් ගිණුමට හර සටහන් තමයි එකතු වෙන්නේ වත්කමක් වැඩිවීම කියන වියදමක් වැඩිවීමට නම් අපි එම ගිණුමට හර කරන්න ඕන. ගැනුම් කියලා කියන්නේ වියදමක්. හරි. එතකොට නිවැරදි එකතුව 25000ක් එකතු කරන්න ඕන එක අපිට වැරදිලා අපි මොකද කරන්නේ 5000ක් කියලා දානවා. එතකොට මොකද්ද වෙන්නේ? ගැනුම් ගිණුමේ හර පැත්තේ රුපියල් 20000ක අඩුපාඩුවක් දැන් තියෙනවා. මොකද මේ ගැනුම් වලට අදාළ මුදල් අපි බැර සටහන හරියට දාලා තියෙන නිසා රුපියල් 20000ක් බැර සටහන දාලා තියෙන නිසා හර සටහන තමයි අපි නිවැරදිව දාන්නේ නැත්තේ 20000 බැර කරලා හර සටහන අපි 5000ක් විදිහට දානවා. බැර සටහන 25000ක් බැර කරලා හර සටහන 5000ක් විදිහට දානවා කියලා කියන්නේ වරදේ ප්‍රමාණය තමයි 25000න් 5000ක් අඩු වුණායින් පස්සේ 20000ක් හර පැත්තට අඩුවෙන් තමයි ගැනුම් ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමට මාරු වෙන්නේ. එමනම් ඔන්න දැන් අපි පැහැදිලිවම දන්නවා ශේෂ පිරික්සුමේ හර පැත්තේ හිගයක් නිර්මාණය වෙනවා රුපියල් කීයකද? රුපියල් 20000ක. රුපියල් 20000ක. බැංකු ගිණුම හරි නිසා බැංකු ශේෂය නිවැරදිව ශේෂ පිරික්සුමට මාරු වෙන අතරතුර ගැනුම් ගිණුම රුපියල් 20000කින් අඩු වෙනවා. එහෙමනම් ශේෂ පිරික්සුමේ කුමන තීරුවේද අඩුපාඩුවක් තියෙන්නේ? ශේෂ පිරික්සුමේ හර පැත්තේ අඩුපාඩුවක් තියෙනවා, හිගයක් තියෙනවා. එහෙමනම් අවිනිශ්චිත ගිණුමට මේ ප්‍රමාණය මාරු කරනවා නම් අවිනිශ්චිත ගිණුමේ කුමන ශේෂයක්ද බිහි වෙන්නේ? අවිනිශ්චිත ගිණුමේ හර ශේෂයක් තමයි බිහි වෙන්නේ. මොකද
ශේෂ පිරික්සුම තුලනය කරලා පෙන්වන්න ඕන නිසා తాවකාලිකව අපි වෙනස අවිනිශ්චිත ගිණුමකට හර පැත්තෙන් මාරු කිරීමක් සිද්ධ කරනවා. එමනම් අපි අවිනිශ්චිත ගිණුම නිවැරදි කරන්න ඕන කියලා දන්නවා. එමනම් අපි කොහොමද අවිනිශ්චිත ගිණුම නිවැරදි කරන්නේ? අපි කරන්නේ ගැනුම් ගිණුම අපි හර කරනවා රුපියල් 20000කින්. මොකද අපි දන්නවා ගැනුම් රුපියල් 20000ක් අඩුවෙන් තමයි ගිණුම් ගත වෙන්නේ. එතකොට මේ හිඟය අපි తాවකාලිකව අපි කිව්වා අපි අවිනිශ්චිත ගිණුමකට මාරු කරනවා කියලා. මෙන්න මේ විදිහට අවිනිශ්චිත ගිණුම හර පැත්තේ 20000ක් අඩුවෙන් සටහන් වෙච්ච නිසා අපි රුපියල් 20000ක ශේෂයක් අවිනිශ්චිත ගිණුමට දානවා. දැන් අපි දන්නවා අවිනිශ්චිත ගිණුම අපි පියවන්න ඕන වරද හොයාගෙන. වරද අපිට මුණ ගැසෙනවා මොකද්ද? ගැනුම් රුපියල් 20000ක් ලෙජර් ගිණුම පියවන වෙලාවේදී අඩුවෙන් තමයි එකතු වෙන්නේ. ගැනුම් ගිණුමේ එකතුව රුපියල් 20000කින් අඩුවෙන් සටහන් වීම නිසා අපි මොකද කරන්නේ? අපි ගැනුම් ගිණුමක් ආරම්භ කරලා අපි දන්නවා ගැනුම් ගිණුමේ අවසාන ශේෂය වැරදි කියලා. රුපියල් 20000කින් අඩුයි කියලා. එහෙමනම් ගැනුම් ගිණුම අපි රුපියල් 20000කින් වැඩි කරන්න ඕන කියලා කියන්නේ ගැනුම් ගිණුම හර කරන්න ඕන. එහෙමනම් බැර කරන්නේ කොහෙද? අවිනිශ්චිත ගිණුම. මේ ශේෂය දැනට තියෙන්නේ අවිනිශ්චිත ගිණුමේ නිසා. එහෙමනම් ගැනුම් ගිණුම. දැන් ඕගොල්ලන්ට පේනවා මේ ගිණුම අහෝසි වෙලා යනවා. හර පැත්තට බැර පැත්තට 20000යි හර පැත්තට 20000යි ඉදිරියට ගෙන යන ශේෂයක් නැහැ. එhmenan අවිනිශ්චිත ගිණුම ඉවත් වෙලා යනවා. ඒ වගේම ගැනුම් ගිණුමේ තිබ්බ අඩුපාඩුව එකතු කරනකොට රුපියල් 20000ක් අඩුවෙන් එකතු වීම මෙන්න මේ අවස්ථාවේදී නැවත වතාවක් යථා තත්ත්වයටපත් වෙනවා. ගැනුම් ගිණුමට රුපියල් 20000ක් එකතු වෙනවා. මෙතන තියෙන ශේෂයට එක එකතු වෙනවා. ඉදිරියට ගෙනා ශේෂයට 20000 එකතු වෙලා ගැනුම් ගිණුමේ ශේෂය නිවැරදිතාවයක් බවට පරිවර්තනය වෙනවා. එහෙමනම් මේක බැර කරන්නේ කොහෙද? අවිනිශ්චිත ගිණුම කියලා අපි අවිනිශ්චිත ගිණුම බැර කරන බව මෙන්න මේ ආකාරයෙන් අපි පොදු ජර්නලයේ මේ දාන මේ සටහනෙන් අපි පෙන්නනවා. සංලක්ෂය අපි ලියනවා. ගැනුම් ගිණුමේ නිවැරදි එකතුව රුපියල් 25000ක් 5000ක් ලෙස සටහන් වීමේ වරද නිවැරදි කිරීම. එහෙනම් මේ අපි කතා කරේ 4 වෙනි කාණ්ඩේ වරද. එනම් ලෙජර් ගිණුම් පියවීමේදී වැරදි ශේෂයකින් ලෙජර් ගිණුම පියවීම නිසා ශේෂ පිරික්සුමේ අසමානතාවයට එහෙම නැත්නම් තුලිත බවට ඇති කරන බලපෑම අපි කොහොමද නිවැරදි කරන්නේ කියලා. ඊළඟට ශේෂ පිරික්සුම පිළියෙල කිරීමේදී සිදුවන වැරදි. මේක ඊටමත් වැදගත් දෙයක්. සමහර වෙලාවට අපිට යම්කිසි ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙනවා මේක තේරුම් ගැනීමේදී. මේ කාරණේ සමහර ළමයි පටලව ගන්නවා කියලා මම හොඳින් දන්නවා. අපිටත් ඒක පැටලෙන වෙලාවල් තියෙනවා. ඒක නිසා මෙන්න මේ කාරණාව ගැන අපි වඩාත් අවධානයෙන් අපි අධ්‍යයනය කරන්න ඕන කියලා මම කියනවා. මේ 5 වෙනි වැරදි කොටාසේ ශේෂ පිරික්සුම පිළියෙල කිරීමේදී වන වරද. දුවල පුතාලට මතකද අපි මේ ශේෂ පිරික්සුම කියන පසුගිය 11 වන පාඩම් ඒකකය සාකච්ඡා කරනකොට අපි මේ ශේෂ පිරික්සුම කියන ඒ මූල්‍ය ප්‍රකාශන වල ඒ කොටස අපි කොහොමද අපි හැඳින්වුවේ කියලා.
ඕගලන්ට මං එදත් කිව්වා මේ ශේෂ පිරික්සම කියලා කියන්නේ ලෙජර් ගිණුමක් නෙමෙයි කියලා. ශේෂ පිරික්සම කියන්නේ ලෙජර් ගිණුමක්. ඒ කියන්නේ ලෙජර් ගිණුමක් කියලා කියන්නේ ද්විත්ත සටහන් න්‍යායත් එක්ක ගණදෙනුවක් පෙන්නන ස්ථානයක්. ද්විත්ත සටහන් න්‍යායට අනුව ගණදෙනු සටහන් කරන අපේ ඒ කොටස තමයි අපි මේ ලෙජර් ගිණුමක් කියලා කියන්නේ. එතකොට සෑම ගණදෙනුවකටම අවම වශයෙන් ගිණුම් දෙකක් සම්බන්ධ වෙනවා කියලා අපි හඳුනගත්තා. ලූකා පැසියෝලි පියතුමා විසින් හඳුන්වා දුන් මේ අපූරු තාක්ෂණය ඔස්සේ ගණදෙනු සටහන් කරන්න යන විට. ඒකට තමයි අපි සම්බන්ධ කරේ ගිණුම් කරන සමීකරණය කියන ඒ නිර්මාණය හරහා තමයි අපි මේ ද්විත්ත සටහන් න්‍යාය හඳුන්වා ගත්තේ. ව්‍යාපාරික තියෙන සියලුම වත්කම් කුමන හෝ කොට්ටාසයකට අයත් වන බවත් ප්‍රධාන වශයෙන් ඒ වගේ කොට්ටාස දෙකක් ඉන්න බවත් අයිතිකරුවන් සහ අනිකුත් ව්‍යාපාරයට ණය සපයන අනිකුත් හිමිකරුවන් කොට්ටාසය කියලා අපි හඳුනගත්තා. ඒක නිසා අයිතිකරු නම් හිමිකමක් යටතේ පෙන්වන අතර වෙනත් කාට හරි නම් මේක අයිති වෙන්නේ අපි වගකීම් විදිහට අපි ඒවා සටහන් කරනවා. එමනම් මෙන්න මේ අපූර්ව තාක්ෂණය ඔස්සේ තමයි අපි ලෙජර් ගිණුම් නඩත්තු කරන්නේ. නමුත් අපි මේ ශේෂ පිරික්සම කියලා සකස් කරන්නේ ඇත්තටම මේක ලේඛනයක්. මේ ශේෂ පිරික්සම කියලා කියන්නේ අමුතුවෙන් අපි නිර්මාණය කරන දෙයක් නෙමෙයි. අපි මේ කොළ කෑල්ලක් අරගෙන අපි තීරු දෙකක් දාලා අර ලෙජර් ගිණුම් වලින් අපිට ලැබෙන අවසාන ශේෂ දෙක තියෙනවනේ දුවලා පුතාලා. හරශේෂ සහ බැරශේෂ විදිහට අවසානයේදී අපි මාසයේ හෝ කාලච්ඡේදයේ අවසානයේදී ඒ ගිණුම් වල ඇතිවන ශේෂයන් ටික අපි නිකන් ලේඛනගත කරනවා හරනම් හර පැත්තේ බැරනම් බැර පැත්තේ කියලා. ඕකනේ සරලව කිව්වොත් එහෙම ශේෂ පිරික්සුමක් කියලා කියන්නේ. ශේෂ පිරික්සුමක් කියලා කියන්නේ ශේෂ ටික පරීක්ෂා කිරීම. ලෙජර් ගිණුම් කියලා කියන්නේ T accounts ගොඩක මේක තියෙනකොට ලෙජරේ අපි දන්නවා ලෙජරේ කියලා කියන්නේ විශාල පොතක්. ඒක ඇතුලේ තන තන කොළ ගොඩක් පෙල්ලා ලෙජරේ තියෙන ශේෂ ටික බලන්න අපිට ප්‍රායෝගිකව කරන්න බැරි නිසා අපිට මේ බැලූ බැල්මට මේ ලෙජර් ගිණුම් වල ශේෂ සාරාංශයක් විදිහට දකින්න අපි හදන තැන තමයි අපි ශේෂ පිරික්සුමක් කියලා කියන්නේ. හරශේෂ ටික හරශේෂ විදිහට ලස්සනට එකින් එක පල්ලෙහාට ගියන අතර බැරශේෂ ටික අනිත් පැත්තෙන් අපි ඒ ගිණුමේ නමේ ඉස්සරහින් බැරශේෂ ටිකත් අපි පෙන්눔 කරනවා. ඒක නිසා කුඩා කොළයකට අපිට ගන්න පුළුවන් විශාල ලෙජර් ගිණුම් ප්‍රමාණයක තියෙන ශේෂයන් ටික. ඉතින් මේ ලෙජර් ගිණුම් සකස් වන්නේ ද්විත්ත සටහන් න්‍යායට අනුව නම් අපිට අපේ පුංචි මොළයට උනත් වැටහෙනවා මේ ශේෂ පිරික්සමක තියෙන්නේත් එක්ක හර ශේෂ එහෙම නැත්නම් බැර ශේෂ. ද්විත්ත සටහන් අනුව තියෙන සියලුම ලෙජර් ගිණුම් වල ශේෂයන් ටික අපි මේකට උපුටා ගන්න නිසා නැවත පෙන්නන නිසා මේ තනි ලේඛනයක මේ දෙක අවසානයේ එකතු කරත් අපිට අවශ්‍යයෙන්ම සමාන එකතු දෙකක් ලැබෙන්න ඕන කියන එක අපිට පුංචි මොළයට අපිට තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙනවා. හරි නේද? එහෙමනම් දැන් මෙතන මොකද්ද කියන්නේ? ශේෂ පිරික්සුමක් පිළියෙල කිරීමේදී සිදුවන වැරදි. ශේෂ පිරික්සුමක් සකස් කරනවා කියලා කියන්නේ ඊටමත් පොඩි දෙයක්. කුඩා දරුවෙකුට උනත් කරන්න පුළුවන් දෙයක්. කොලයක මේ ආකෘතිය ගහලා දුන්නොත් එහෙම මේ ගිණුම් වල නම් ටික ලියලා මේකේ තියෙන අර ශේෂේ ඉදිරියට ගෙන ආව ටිකලා ඒ විදිහටම ලියන්න කියන එකනේ අපිට කියන්න තියෙන්නේ. එතනින් එහාට ගණන් හදන්න දෙයක් නැහෙනි. එහෙම නේද? ඒ තරම් සරල කාර්යයක්. නමුත් දරුවනි ඇතම් අවස්ථාවල් වල මේ ශේෂ පිරික්සුම සිදු කර මේක සකස් කරන වෙලාවේදී මේ මානුෂික වැරදි කීපයක් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ වැරදි ගැන තමයි මෙතන මේ අපි කතා කරන්නේ.
මේ අපිට හම්බෙන පස්වෙනි වැරදි විශේෂය තමයි මේ ශේෂ පිරික්සුම හරියට හදන්න නැතුව අපි කරන පුංචි පුංචි වැරදි. ඒකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? අවිනිශ්චිත ගිණුමක් හැදෙනවාද? ඇයි? ශේෂ පිරික්සුමේ හර ශේෂයන් වල එකතුවට බැර ශේෂයන් වල එකතුව සමාන වෙන්නේ නැහැ කියලා අපිට පේනවා. එහෙමනම් ගිණුම් කරන දෝෂයක් තියෙනවා කියලා අපිට පේනවා එතනදී. ඒතර ඒක කොහොමද අපි නිවැරදි කරන්නේ? හරි? එහෙනම් ඔන්න කියවන්න. ශේෂ පිරික්සම පිළියෙල කිරීමේදී සිදුවෙන වරද. අපි කතා කරපු දේ නැවත අපි වටහා ගමු. ව්‍යාපාරික ලෙජරේ ඇති සියලුම ගිණුම් තුලනය කිරීමෙන් අනතුරුව ශේෂ පිරික්සම පිළියෙල කිරීමේදීද වැරදි සිදු වෙන්න පුළුවන්. පුංචි ඉඩක් තියෙනවා. මෙහිදී ඇතම් ගිණුම් වල ශේෂ පිරික්සමට උපුටා නොගැනීම නේද අපිට අර පේලි මග ඇරෙන්නේ. විදුලි කියන වියදමට පල්ලෙහෙන් දුරකථන තියෙනවා, ටෙලිෆෝන් කෝල් එකක් එනවා, ඊළඟ සැරේ දුරකථන අතෑරිලා වැටුප් තමයි අපි ගන්න. දුරකථන ගත්තා කියලා හිතාගෙන ඒක මග ඇරෙනවා. මිනිසුන්ට වැරදි වෙන්නේ ওই විදිහටනේ. ඔබටත් මේ වගේ වැරදි වෙන්න පුළුවන්, මටත් මේ වගේ වැරදි වෙන්න පුළුවන්. එහෙමනම් ඔන්න ඇතම් ගනුදෙනු අපිට ශේෂ ලෙජර් ගිණුම් වලින් උපුටා ගන්න අමතක වෙනවා. ඒතර මොකද්ද සිද්ධ වෙන්නේ? ලෙජර් ගිණුම් නිවැරදිව තිබ්බත් ශේෂ පිරික්සුම නිවැරදිව නැහැ. ඒක නිසා ශේෂ පිරික්සනකොට පරීක්ෂා කරනකොට මේ එකතුන් දෙක සමාන නොවෙන්න හේතු වෙනවා. ඇයි ඒ? දිත්ත සටහනෙන් එක ගිණුමක් විතරක් හරියන්න පුළුවන්, අනිත් ගිණුමේ ශේෂය මෙතනට එන්නේ නැති නිසා අපි ගිණුමක ශේෂයක් ශේෂ පිරික්සමට මාරු කරනවා කියලා කියන්නේ දරුවනි. හොඳට මතක තියාගන්න දිත්ත සටහන් වලින් එකක් විතරයි එතනින් ගම්ම්‍ය වෙන්නේ. ගිණුම් දෙකක මේක සම්බන්ධ වෙන නිසා අනෙකුත් ගිණුමේ ශේෂය නිවැරදිව බැර පැත්තට හෝ හර පැත්තට එන අතර අර අපිට ගන්න බැරි වෙන මගහැරෙන ගිණුම නිසා එක්ක හර එහෙම නැත්නම් බැර ශේෂයක් තමයි මගහැරෙන්නේ. හොඳින් මතක තියාගන්න. ඇතම් ගිණුම් වල නිවැරදි ශේෂ වෙනුවට වැරදි ශේෂ පිරික්සමේ සටහන් කිරීම. 1500 500ක් විදිහට ගෙනල්ලා ලියනවා. එතකොට 1000කින් වෙනසක් ඇති වෙනවා. අපිට පැහැදිලි. 3 ගිණුම් වල ශේෂ පිරික්සමේ වැරදි තීරුවේ සටහන් වීම අන්න බලන්න. ඒක ඊටත් වඩා භයානක දෙයක්. අපි වියදම් ගිණුමක් අපි දන්නවා වියදම් ගිණුමක් හර ශේෂයක් තමයි තියෙන්නේ. අනේ මේ ශේෂය අපි ශේෂ පිරික්සමට පිටපත් කරනකොට අපි අතින් ඒක බැර තීරුවේ සටහන් වෙනවා. වියදමක් බැර තීරුවේ සටහන් වුණොත් මොකද්ද සිද්ධ වෙන්නේ? එකක් තමයි හර තීරුවේ සටහන් වෙන්න තිබ්බ දේ හර තීරුවේ සටහන් නොවීම නිසා හර පැත්ත යම් කිසි ගානකින් අඩු වෙනවා. ඊට පස්සේ ඒ හර කර යුතු එකක් බැර පැත්තේ සටහන් කිරීම නිසා බැර පැත්ත ශේෂේ තව දුරටත් ඉහළ යනවා තවත් 5000කින්. ඔන්න බලන්න මේ පැත්තේ එකක් අඩු වෙච්ච නිසා එක පැත්තකින් අඩුවක් තියෙනවා, අනිත් පැත්තෙන් අර පැත්ත වැඩි වෙච්ච නිසා තව ගානක් තවත් එම ප්‍රමාණයෙන් මේ ශේෂයේ වෙනස ඉහළ යනවා. එතකොට මේ නිවැරදිව අපි හර කරන්න තිබ්බ ඒ සංඛ්‍යාව වගේ දෙගුණයක වෙනසක් ඉබේම නිර්මාණය වෙනවා. මෙන්න මේ හරබැර පටලවා ගැනීමේ ගැටලුව නිසා. හරි. ඔන්න බලන්න මෙතන තමයි වැදගත් දේ තියෙන්නේ. අනෙකුත් වැරදි සමග සැසඳීමේදී ශේෂ පිරික්සම පිළියෙල කිරීමේදී සිදුවන වැරදිවල සුවිශේෂී භාවයක් ඇත. මෙහිදී අදාළ ලෙජර් ගිණුම් තුල කිසිදු වරදක් සිදු වී නැත. මතක තියාගන්න ලෙජර් ගිණුම් වල වරදක් වෙලා නැහැ. ලෙජර් ගිණුම් ටික ලස්සන්ට පොතේ හරියටම තියෙනවා. නමුත් මේ ශේෂයන් ටික ශේෂ පිරික්සමට පිටපත් කරනකොට තමයි වරදක් සිද්ධ වෙන්නේ. වැරදි සිදුවී ඇත්තේ ශේෂ පිරික්සමේ පමණි. මෙන්න මේ ලේඛනයේ විතරයි දරුවනි වරදක් තියෙන්නේ. එම නිසා ලෙජර් ගිණුම් නිවැරදි කිරීමක් අවශ්‍ය නොවේ. මාත් සමග එකඟද? ලෙජර් ගිණුම් ටික හරියට අපි තුලනය කරලා තිනවා, එකතු කරලා තිනවා, කිසිම වරදක් නැහැ.
ශේෂ පිරික්සුම පිළියෙල කිරීමේදී තමයි වරද සිද්ධ වෙන්නේ. එතන තියෙන හරි ශේෂය මෙතනට ගේන්නේ නැති නිසා. ඒක නිසා මේ වගේ වැරදි නිවැරදි කරන්න අපි ලෙජර් ගිණුම් හදන්න ඕනද? ලෙජර් ගිණුම් වලට අපි ද්විත්ව සටහන් දාන්න ඕනද? නෑ. ශේෂ පිරික්සුමක් පිළියෙල කරනකොට අපි කරන වැරදි අපි ලෙජර් ගිණුම් වලට නිවැරදි කරලා තේරුමක් නෑ. ඒක හොඳින් මතක තියාගන්න. අපි කොතනද හදන්න ඕන? ශේෂ පිරික්සුම පමණයි අපි නිවැරදි කරන්න ඕන. ඒ හරි ශේෂ ටිකද ශේෂ පිරික්සුමට ඇවිල්ලා තියෙන්නේ කියන ඒ නිවැරදි කිරීම තමයි අපි සිදු කරන්න ඕන. එබැවින් ලෙජර් ගිණුම් නිවැරදි කිරීමක් අවශ්‍ය නොවේ. කෙසේ වුවද ශේෂ පිරික්සුමේ වෙනසක් ඇති බැවින්. නමුත් මේ වැරදි නිසා ශේෂ පිරික්සුමේ හර පැත්තේ හෝ බැර පැත්තේ වෙනසක් ඇති වෙනවා. ඒක නිසා අවිනිශ්චිත ගිණුමක් එම වෙනස අවිනිශ්චිත ගිණුමකට සටහන් කර ඇත. මතක තියාගන්න. ශේෂ පිරික්සුමේ එකතුන් දෙක තුලණය වෙන්නේ නැත්නම් ඒවා ගිණුම් වල බලපෑමට යටත් වැරදි හෝ ඒ කියන්නේ ශේෂ පිරික්සුමේ ශේෂයට බලපෑමක් ඇති කරන වැරදි හෝ එහෙම නැත්නම් නොවන වැරදි හෝ වේවා අපි ඒ වෙනසක් අපි දැක්කොත් ඒ වෙනස අපි මොකද කරන්නේ? අවිනිශ්චිත ගිණුමක తాවකාලිකව සටහන් කර ගන්නවා. ඒ අනුව අවිනිශ්චිත ගිණුම ඉවත් කිරීම පමණක් ප්‍රමාණවත් වේ. මක් නිසාද යත් ලෙජර් ගිණුම් වලට කිසිම නිවැරදි කිරීමක් අවශ්‍යතාවයක් නොවන නිසා. හොඳයි අපි මේක උදාහරණයක් ඔස්සේ සාකච්ඡා කරමු. අපේ උදාහරණය තමයි මම එක ලියන්නම්. රුපියල් 10,000ක් වූ ගොඩනැගිලි කුලී වියදම ශේෂ පිරික්සුමෙන් ශේෂ පිරික්සුමට උපුටා නොගැනීම. මේක තමයි ශේෂ පිරික්සුම පිළියෙල කිරීමේදී සිදුවන දෝෂය. දැන් අපි බලමු මේක විග්‍රහ කරලා. මේ වගේ අවස්ථාවක ගොඩනැගිලි කුලී වියදම් ගිණුමට බලපෑමක් සිදු වී නොමැති බවින් ඒකට නිවැරදි කිරීමක් අවශ්‍ය නොවේ. ඇයි? ගොඩනැගිලි කුලිය නිවැරදි ආකාරයෙන් ගොඩනැගිලි කුලී ගිණුමට ගිණුම්ගත කරලා තියෙනවා, ගිණුම ශේෂ කරලා තියෙනවා, ලෙජර් ගිණුම නිවැරදිව තියෙනවා. සිද්ධ වෙලා තියෙන්නේ උපුටා නොගැනීම කියන වරද පමණයි. එහෙමනම් වරද තියෙන්නේ කොතනද? ශේෂ පිරික්සුම ඇතුලේ පමණයි. ඒක නිසා ශේෂ පිරික්සුම ඇතුලේ පමණක් තියෙන වරදක් අපි කුමන හේතුවක් නිසාද ලෙජර් ගිණුම් නිවැරදි කරන්න යන්නේ? එහෙම අවශ්‍යතාවයක් ඇතිවන්නේ නැති නිසායි. එහෙමනම් ශේෂ පිරික්සුමේ හර පැත්තේ රුපියල් 10,000ක් අඩු බැවින් ඒක ඔයගොල්ලෝ පිළිගන්නවද? ඇයි? මේ වියදම් ගිණුමක් උපුටා නොගැනීම නිසා වියදම් කියලා කියන්නේ හර පැත්තේ ශේෂයක් තියෙන ගිණුමක්. එහෙමනම් එක පාදයක් වියදම් කියන්නේ එක පාදයක්, අනිත් පාදයේ මුදල් හෝ ණය හිමියෝ වැනි තැනකට ගිහිල්ලා ඇති, බැර පාදයේ හරියට ඇවිල්ලා ඇති, ඒ ගිණුමේ ශේෂය හරියට ශේෂ පිරික්සුමට ඇවිල්ලා ඇති. හරි? නමුත් වරද සිදුවන්නේ අර හර පාදයේ තියෙන ඒ වියදම් ගිණුමේ ශේෂය පමණක් අපිට ශේෂ පිරික්සුමට උපුටා ගන්න අමතක වීමක්.
එහෙමනම් අපේ වෙනස ඇතිවන්නේ රුපියල් 10000ක් හර පැත්තෙන් කියන එක අපිට වැටහෙනවා. එහෙමනම් ශේෂ පිරික්සමේ හර පැත්තේ රුපියල් 10000ක් අඩුයි. එහෙමනම් අවිනිශ්චිත ගිණුමේ රුපියල් 10000ක හර ශේෂයක් ඇති වෙනවා. මම පෙන්නන්නම් අවිනිශ්චිත ගිණුම. ශේෂ පිරික්සම අපි ගහනකොට මෙහෙම 10000ක් එන්නේ නැහැ. එහෙම නේද? බැර පැත්තේ 10000 ඇවිල්ලා තියෙන්නේ. බැර පැත්ත කියන්නේ මුදල්නේ. කුලිය ගෙවනකොට මුදල් පොතේ ශේෂය අඩු වෙලා මෙතන හරියට මුදල් පොතේ ශේෂය උපුටා ගන්නවා. නමුත් මේ කුලී කියන වියදම මේ ශේෂ පිරික්සුම කුලී කියන එක තමයි එන්නේ නැත්තේ. කුලී කියන එක මෙතන සටහන් වෙන්නේ නැහැ. ඒක එන්නෙම නැහැ. ඒක නිසා බැර පැත්තේ තීරුවට වඩා හර පැත්තේ තීරුවේ අඩුපාඩුවක් ඇති වෙනවා රුපියල් 10000කින්. මක් නිසාද යත් මුදල් පොතේ මේක වියදමක් විදිහට ගෙව්ව නිසා මුදල් පොතේ ශේෂය නෑ. අපි හිතන්නේ මේක තාම ගෙවිය යුතු කුලී කියලා. මම මේ බැර පැත්තට දැම්මා නම් නේද? ඒ කියන්නේ මුදල් ගිණුම වුණත් අපි ගෙව්වා නම් ඒකේ හර ශේෂයක් ඇති වෙන්නේ. ඒ නිසා අපි ඒ විදිහට අපි මේක තේරුම් ගමු. අපි මේක නිවැරදි කරොත් මුදල් පොතේ ශේෂය හරියට එනවා 10000ක් ගෙව්වා කියලා මුදල් පොතේ සටහන් වෙලා ශේෂය හරියට එනවා. නමුත් මෙතන හරියට එන්නේ නැති කුලිය තමයි. කුලී වියදම එන්නේ නැහැ. ඒක බිඳුවක් විදිහට තමයි තියෙන්නේ. උපුටා ගන්න නැහැ කියලා කියන්නේ කුලී වියදම බිඳුවයි. එහෙමනම් දිත්ත සටහන් වලින් එක සටහනක් හරියට නැහැ. ඒක නිසා හර පැත්තේ ශේෂය 10000කින් අඩුපාඩුවක් ඇති වෙලා තියෙනවා. එහෙම නේද? දැන් තේරුණාද? එහෙමනම් මේක නිවැරදි කරන්නේ කොහොමද? එහෙමනම් ඒ අඩුපාඩුව මේ අවිනිශ්චිත ගිණුමේ මේක අවිනිශ්චිත ගිණුමේ 10000ක ශේෂයක් අපි මාරු කරනවා. අවිනිශ්චිත ගිණුමට මෙන්න මේ ආකාරයෙන් අපි මේ වෙනස අපි මාරු කරගන්නවා. නමුත් අපි දන්නවා ලෙජර් ගිණුමක් විදිහට කුලී ගිණුම නිවැරදිව සටහන් වෙලා තියෙන නිසා අපිට මේ අවස්ථාවේදී අපිට කුලී ගිණුමට මේක නැවත වතාවක් හර කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මෙතන තියෙන්නේ උපුටා ගැනීමේ දෝෂයක් පමණයි. ඒක නිසා අපි මොකද කරන්නේ? අර කුලී ගිණුම කියන එක අපි මෙන්න මෙතනට නිවැරදි ශේෂය 10000 දානවා. ඒක පමණක් ප්‍රමාණවත්. මේ තියෙන්නේ ශේෂ පිරික්සුමේ කුලී කියන ගිණුම හර පැත්තේ තියෙන ශේෂ වලට කුලී ගිණුම කියලා දාලා ඒ දානවත් එක්කම අපිට තව දුරටත් මේ අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් තියාගන්න ඕන නැහැ. ඒක නිසා අපි මේක ශේෂ පිරික්සුම මේකේ ද්විත්ත සටහනක් නැහැ. මෙතනදී මේක ලෙජර් ගිණුමක් විදිහට ද්විත්ත සටහනක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අපි මේ ශේෂ පිරික්සුම නිවැරදි කරනවත් සමගම මේ තියෙන මේ අවිනිශ්චිත ගිණුමේ ශේෂය අවිනිශ්චිත ගිණුමෙන් ඉවත් වෙලා ගිහිල්ලා අවිනිශ්චිත ගිණුම බිඳුව බවට පත් වෙනවා. එවනම් ඒ අනුව අවිනිශ්චිත ගිණුම ඉවත් කිරීමට රුපියල් 10000ක් අවිනිශ්චිත ගිණුම බැර කිරීමෙන්ද අත්හැරුණු ශේෂය ශේෂ පිරික්සුමේ නිවැරදිව සටහන් කිරීමෙන්ද මෙන්න මේ වගේ මෙම වරද නිවැරදි කරන්න පුළුවන්. අන්න බලන්න. ඒක තමයි විශේෂත්වය. ශේෂ පිරික්සුම කියන ලේඛනයේ පිළියෙල කිරීමේදී සිදුවෙච්ච වැරදි අපි විශේෂ විදිහට තමයි අපි සකස් කරන්නේ. ඒවට ඇතැම් අවස්ථාවල් වල ද්විත්ත සටහන් විදිහට අපිට ලෙජර් ගිණුම් වලට නිවැරදි කිරීමේ සටහන් තියන්න ඕන නැති නිසා. එහෙමනම්
අවිනිශ්චිත ගිණුම රුපියල් 10000ක් බැර කිරීම පමණක් ප්‍රමාණවත් වෙනවා. හරිද? ඉදිරියට යමු. අපි තවත් නිදර්ශනයක් අපි සාකච්ඡා කරලා බලමු. මේ තියෙන්නේ කසුනිගේ ව්‍යාපාරයේ විසින් 2021 12/31 වන දිනට පිළියෙල කරන ලද ශේෂ පිරික්සුමේ හර සහ බැර ශේෂයන් ටික තමයි පෙන්නලා තියෙන්නේ. මේවා වල එකතුව සමාන නොවුනා කියලා අපිට සඳහන් වෙනවා. එහෙනම් මේ සඳහන් වෙලා තියෙන්නේ මොකද? මේ 9 ලක්ෂයට සමාන වෙලා තියෙන්නේ. එහෙම වෙලාද? එම ශේෂ පිරික්සුම පහත දැක්කේ. බලන්න. මුදල් ගිණුම 56000යි, දුරකථන ගාස්තු 5000යි, විකුණුම් බැර, ගැනුම් ගිණුම හර, ප්‍රාග්ධන ගිණුම බැර, ඉඩම් හා ගොඩනැගිලි 5 ලක්ෂයයි, බැංකු ණය ලක්ෂ 2යි, ගැනිලි 34000යි, ලීබඩු උපකරණ 130000යි, ලද පොලී රුපියල් 10000යි, අවිනිශ්චිත ගිණුම. මෙන්න මෙතන තමයි තියෙන්නේ මේ බලන්න. ශේෂ පිරික්සුම ඇත්තටම තුලණය වෙලා නැත. තුලණය උනේ නැහැ කියලා කියනවා. ඇත්තටම මේ පැත්තේ ශේෂය 8,85,000ක් තමයි ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ. මේ පැත්ත ලක්ෂ 9යි. ඒක නිසා වෙනස කීයද? රුපියල් 15000යි. ඒ 15000 හර පැත්තේ ශේෂයන්ගේ තමයි අඩුව තියෙන්නේ. අවිනිශ්චිත ගිණුම කියලා අපි 15000ක් හඳුන ගන්නවා. අපි දැන් බලමු ඇයි මෙහෙම තත්ත්වයක් උදා වුනේ කියලා. ඒකට හේතුපාදක වූ කාරණා ටිකත් අපිට මෙන්න මේ විදිහට පසුව අනාවරණය කරනවා. ව්‍යාපාරයේ ගණදෙනු එහෙම නැත්නම් මේ ගණකාධිකාරී වරයා විදිහට අපි මේ පරීක්ෂණය කරායින් පස්සේ අපිට හේතු කරුණු ටිකක් අපි මෙන්න මේ විදිහට අනාවරණය කරගන්නවා. අපි දැන් මේක නිරවුල්ව අපි තේරුම් ගමු මොනවද මේ කියලා. ගිණුම් කරන වැරදි. ගිණුම් කරන වැරදි කීපයක් සොයා ගන්නවා. මොනවද? විදුලි ගාස්තු ගිණුමේ ශේෂය රුපියල් 16000ක් ශේෂ පිරික්සුමට උපුටාගෙන නැල්ලු. එමනම් මේ ගිණුම් කරණයේ ක්‍රියාවලියේ එක කොටසක් තමයි ශේෂ පිරික්සුම හදන එක. මූල්‍ය ප්‍රකාශනවල එක කොටසක් විදිහට. නමුත් විදුලි ගාස්තු ගිණුමේ ශේෂය රුපියල් 16000ක් ශේෂ පිරික්සුමට උපුටාගෙන නැත. ලැබූ පොලී ගිණුමේ ශේෂය 10000ක් ශේෂ පිරික්සුමේ හර තීරුවේ සටහන් කර ඇත. 30000ක බැංකු ණය පියවීම සටහන් කර ඇත්තේ මුදල් පොතේ පමණි. ගැනුම් ගිණුමේ ශේෂය රුපියල් 1,30,000ක් ශේෂ පිරික්සුමට සටහන් කර ඇත්තේ 1,50,000ක් ලෙසයි. ගැන්ලි ගිණුම තුලනය කිරීමේදී එහි එකතු වූ රුපියල් 43000ක් සටහන් කොට ඇත්තේ රුපියල් 34000ක් විදිහට. දැන් ඕගොල්ලෝ බලන්න මේ ගිණුම් කරන දෝෂ මෙතන දීලා තිනවා 5ක්. මේ 5 දිහා සුපරීක්ෂාවෙන් බැලුවොත් එහෙම ඕගලන්ට මෙතනින් එකක් හරි එක දෝෂයක් හරි ඕගලන්ට පේනවද? ලෙජර් ගිණුමක් නිවැරදි කරන්න ඕන දෝෂ එකක්වත් මෙතන තියනවද කියලා. එකින් එක අරගෙන බලමු. විදුලි ගාස්තු ගිණුමේ ශේෂය 16000ක් ශේෂ පිරික්සුමට උපුටාගෙන නොමැත. ඒකෙන් අපිට කියන්න පුළුවන්ද විදුලි ගාස්තු කියන ගිණුම තිබ්බේ නැහැ කියලා ලෙජරේ තුල? එහෙම කියන්න බෑ. ලෙජර් ගිණුමක් විදිහට විදුලි ගාස්තු ගිණුම රුපියල් 16000ක් පෙන්නනවා. ඒක නිවැරදිව ලෙජරේ තුල ඉන්නවා. නමුත් ඒක අපිට මෙතනට උපුටා ගන්න තමයි මග හැරෙන්නේ. පළවෙනි එක. ලැබූ පොලී ගිණුමේ ශේෂය 10000ක් ශේෂ පිරික්සුමේ හර තීරුවේ සටහන් කර ඇත. මට දැන් කියන්න පොලී ලැබෙනකොට දිත්ත සටහන මොකක්ද කියලා? අපි කිව්වා
මේ වගේ ගිනුම් කරන දෝෂ නිවැරදි කරන්න නම් අපි නිවැරදි කිරීමේ ඒක දැනගෙන ඉන්න ඕන කියලා. ඒ සූත්‍රය දැනගෙන ඉන්න ඕන කියලා. නැත්තම් අපි නිවැරදි කරන්න බෑනේ. වරදක් සොයාගත්ත පළියට අපිට නිවැරදි කරන්න බෑ. එහෙමනම් අපි නිවැරදි කිරීමේ ඒක කරන්නේ කොහොමද කියන එක ගැනත් අවබෝධයක් තියෙන්න ඕන. ඒකයි මං අහන්නේ ලැබූ පොලී ගිණුමේ ශේෂය වූ 10000ක් ශේෂ පිරික්සුමට හර තීරුවේ සටහන් කරලා තියෙනවා නම් ලැබූ පොලිය කියලා කියන්නේ පොලී ලැබෙනකොට මොකද්ද වෙන්නේ? ආදායම් ගිණුමක් ඒක. මුදල් පොත හර වෙලා පොලී ආදායම් ගිණුම තමයි බැර වෙන්නේ. එහෙමනම් මේ පොලී කියන ගිණුම පොලී ආදායම් ගිණුම කොහොමද තියෙන්නේ? මෙහෙම ගත්තොත් එහෙම පොලී ආදායම් කුමන ශේෂයක්ද තියෙන්නේ? රුපියල් 10000ක ශේෂයක්. ශේෂය මේක ශේෂ පිරික්සුමට ආවනම් මොකද්ද සිද්ධ වෙන්නේ? මේ 10000 මං ගේන්නේ ශේෂ පිරික්සුමේ පොලී කියලා පොලී ආදායම් කියන ගිණුමේ නම මං මෙතනට තමයි මේ 10000 මං ගේන්න ඕන. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ලැබූ පොලී ගිණුමේ ශේෂය රුපියල් 10000ක් ශේෂ පිරික්සුමේ හර තීරුවේ සටහන් කරලා. අනේ මේක මෙතනින් දාන්න නැතුව මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? මේක සටහන් වෙන්නේ මෙන්න මෙතන. අනේකයි මං කිව්වේ. මේ පැත්තට 10000ක් මේ පැත්තට වැටෙන්න ඕන 10000ක් මේ පැත්තට දැම්මොත් එහෙම මේකේ බලපෑම ඩබල් වෙනවා. ඇයි මෙතනට 10000ක් අඩුවෙන් දැම්ම නැති නිසා මේ පැත්තේ ශේෂය 10000කින් අඩු වෙන අතර මේ පැත්ත තවදුරටත් 10000ක් වැරදියට අපි මේක හරශේෂයක් විදිහට දාපු නිසා මේ පැත්තේ ශේෂය තවත් 10000කින් හිගයක් බවට පරිවර්තනය වෙනවා. ඒක අපි දැනට මතක තියාගමු. නෝක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. තුන්වන දේ රුපියල් 30000ක බැංකු ණය පියවීම සටහන් කොට ඇත්තේ මුදල් පොතේ පමණි. මේකේ මොකක්ද වෙලා තියෙන්නේ? මේ දෝෂයේදී අන්න එතන නම් පොඩි මේකක් තියෙනවා. රුපියල් 30000ක බැංකු ණය පියවීම සටහන් කර ඇත්තේ මුදල් පොතේ පමණි. ගෙවනකොට මුදල් අඩුවීම සටහන් කරලා අපි කොතනද හර කරන්න ඕන? බැංකු ණය කියන වගකීම අපි අඩු කළ යුතුව තිබුණා. නම් අන්න එතන ගිණුම් කරන දෝෂයක් එතන තියෙනවා. ලෙජර් ගිණුමකුත් අපි නිවැරදි කළා නැති තත්ත්වයක් තමයි එතන පෙන්නන්නේ. හතරවෙනි දේ ගැනුම් ගිණුමේ ශේෂය 130000ක් ශේෂ පිරික්සුමට සටහන් කර ඇත්තේ 150000ක් ලෙස. ලෙජර් ගිණුමක් නිවැරදි කරන්න ඕනද? නැහැ. හේතුව තමයි උපුටා ගැනීමේ දෝෂයක් තමයි මෙතන තියෙන්නේ. පස්වෙනි දෝෂය ගැන්ලි ගිණුම තුලනය කිරීමේදී එකතුව 43000ක් සටහන් කොට ඇත්තේ 34000ක් විදිහට. අනේ මේ ඉලක්කම් දෙක මාරු වෙලා ලියවෙනවා. ඒක නිසා වරදක් සිද්ධ වෙනවා. හොඳයි. අපි දැන් බලමු මේ එක් දෝෂය අරගෙන අපි කොහොමද ඒවා නිවැරදි කරන්නේ කියලා. පළවෙනි දෝෂය තමයි අර විදුලි ගාස්තු ගිණුමේ ශේෂය වූ රුපියල් 16000ක් උපුටා නොගැනීමේ හේතුවෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? හරිද? 16000ක් ශේෂ පිරික්සුමට උපුටා ගත්තේ නැල්ලු. ශේෂ පිරික්සුමේ හර තීරුවේ රුපියල් 16000ක ඌනතාවයක් පවතිනවා. ඒක අපි පෙන්නවුවා. අපි උදාහරණෙදි පෙන්නවුවේ විදුලි ගාස්තු එක අපි නිකන් කතා කළා පමණයි. උපුටා නොගැනීමේ දෝෂයක් නිසා හර තීරුවේ එකතුව 16000ක ඌනතාවයක් පවතී. ඒ හැරෙන්න මේ ලෙජර් ගිණුමක කිසිම දෝෂයක් නැහැ. එබැවින් 16000ක් ශේෂ පිරික්සුමට හර තීරුවේ ලිවිය යුතු අතර
අවිනිශ්චිත ගිණුමට බැරවිය යුතුය. මේ දෝෂයේ තියෙන 16000 නිසා අපි ඒ දෝෂය අපි తాවකාලිකව අවිනිශ්චිත ගිණුමක හඳුන ගන්නවා. මොකද මේ වගේ දෝෂ සහිතව තියෙන ඒ හර තීරුවේ සහ බැර තීරුවේ තියෙන ඒ වෙනස අපි తాවකාලිකව අවිනිශ්චිත ගිණුමක හඳුන ගන්නවා. හරි. එතකොට ඒක අපි බලමු මෙන්න අපේ අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුමේ මෙන්න වෙනස තමයි අපි මුලින්ම දාගන්නේ. අවිනිශ්චිත ගිණුමේ වෙනස මේ විදිහට අපි මුලින්ම දාගන්නවා. තාම මේ එකක්වත් අපි මේ සටහන් දාලා නැහැ. මේ ටික එන්නේ මේ ගිණුම් කරන දෝෂ ටික නිවැරදි කිරීමේදී පමණයි. දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? ආයෙත් මම පෙන්නන්නම්. පළවෙනි දේ තමයි විදුලි ගාස්තු ගිණුමේ ශේෂය 16000ක් ශේෂ පිරික්සීමට උපුටා නොගැනීමේ හේතුවෙන් ශේෂ පිරික්සීමේ හර තීරුවේ රුපියල් 16000ක ඌනතාවයක් පවතිනවා. එබැවින් 16000ක් ශේෂ පිරික්සීමට හර තීරුවේ ලිවිය යුතුය. එhmenan ශේෂ පිරික්සීම ලියනකොට පමණක් අපි මොකද කරන්නේ? මේ විදුලි ගාස්තු ගිණුමේ ශේෂය ශේෂ පිරික්සීමට උපුට ගන්න ඕන. ඒක නිසා අපි මොකද කරන්නේ? తాවකාලිකව මේ අවිනිශ්චිත ගිණුමේ තියෙන මේ ශේෂය මේ ඇතුලේ මේ හිගේ තියෙන නිසා අපි ඒ විදුලි ගාස්තු ගිණුම අපි ශේෂ පිරික්සීමේ ලේඛනයට ඇතුළත් කරන අතරම අවිනිශ්චිත ගිණුමෙන් අපිට මේක ඉවත් කරලා දාන්න පුළුවන්. රුපියල් 16000ක් අපි අවිනිශ්චිත ගිණුමෙන් මෙන්න මේ ආකාරයෙන් ඉවත් කරනවා. ඒකට අදාළ ලෙජර් ගිණුමක් නැති නිසා තමයි මේ වගේ අපි තිත් දාලා පෙන්නලා තියෙන්නේ. මේක ලෙජර් ගිණුමකට යන්නේ නැති නිසා මේක හුදෙක්ම ශේෂ පිරික්සීමට තමයි මේ 16000 එකතු වෙන්නේ. ඒ නිසා අපි ශේෂ පිරික්සීම හර කරනවා කියලා කියන්නේ නැහැ. ශේෂ පිරික්සීමේ මේ 16000 වියදමක් විදිහට අපි ලියා ගන්න අතරතුර කියන්නේ මේක දීලා තියෙන ශේෂ පිරික්සීම දීලා තියෙනවා. මේ පැත්තේ මුලින්ම දීලා තියෙනවා. ඒකට අපි විදුලි ගාස්තු ගිණුම කියලා අපි ඒක ඇතුළත් කරගන්නවා මේකේ හර ශේෂයක් විදිහට. එතකොට මෙන්න මේ වෙනස ඇතුලේ තියෙන ඒකෙන් ඒ බලපෑම ඉවත් වෙලා යෑමක් සිද්ධ වෙනවා. හරි. එමනම් අපි බලමු දෙවන වරද කොහොමද අපි නිවැරදි කරන්නේ කියලා. ලැබූ පොලී ගිණුම ආදායම් ගිණුමක් බැවින් මොකද මේ වරද ඔයගලන්ට මතකද මොකක්ද කියලා? ලැබූ පොලී 10000ක් ශේෂ පිරික්සීමේ හර තීරුවේ සටහන් කරලා තියෙනවා. ඒ කියන්නේ බැර වෙන්න ඕන එකක් හර කරලා. එහෙමනම් ලැබූ පොලී ගිණුමේ ආදායමක් ගිණුමක් බැවින් මේ ශේෂ පිරික්සීමේ දැක්විය යුත්තේ බැර පැත්තේ. 10000ක් වූ එම ගිණුම හර පැත්තේ සටහන් කිරීම තුළින් බැරට රුපියල් 20000ක ඌනතාවයක් පවතී. බැර පැත්තට 10000 එකතු වෙච්ච නැති හන්ද එතන 10000ක් අඩු වෙනවා. ඊටත් අමතරව හර පැත්ත 10000කින් වැරදියට සටහන් කිරීම නිසා තවත් 10000ක් බැර පැත්තේ හිගයක් ඇති වෙනවා. එකතුව රුපියල් 20000ක බැර එකක් නිර්මාණය වෙනවා. එහෙම නේද? ඒක නිසා අපි මොකද කරන්නේ? මේක නිවැරදි වෙනවා ඉබේම අපි අර පොලි ආදායම් කියන එක මේ ගානේ පොලි ආදායම් කියන මේ ලද පොලි ගිණුම මෙන්න මේ 10000 මෙතනින් ඉවත් කරලා මෙතනට 10000ක් පෙන්වන්න ඕන නිවැරදි කරනකොට. නමුත් අපි අවිනිශ්චිත ගිණුමට ඒක ඔස්සේ තමයි මේ නිවැරදි කිරීම කරන්නේ. ඒක නිසා අපි මොකද්ද කරන්නේ? අවිනිශ්චිත ගිණුමට රුපියල් 20000ක් අපි හර කරනවා. ඇයි ලද පොලි ඒ වෙනස අපි දැන් බැර පැත්තේ තමයි වෙනසක් ඇතිවන්නේ මේ බලපෑම නිසා මේ වර දෝෂයේ බලපෑම නිසා අවිනිශ්චිත ගිණුමේ බැර පැත්තට රුපියල් 20000ක බලපෑමක් ඇති වෙනවා. 20000ක ශේෂයක්. ඒ කියන්නේ අපි
ශේෂ පිරික්සමේ බැරපැත්ත තමයි 20000කින් හිඟ වෙන්නේ ලද පොලී කියන එක සටහන් නොවීම නිසා සහ අර වැරදීමකින් ලද පොලී හර පැත්තේ දාපු නිසා අවිනිශ්චිත ගිණුමේ බැරපැත්තට තමයි මේ වෙනසක් ඇතිවන්නේ. ඒක නිසා දැන් අපි මොකද කරන්නේ? අවිනිශ්චිත ගිණුමෙන් මේ රුපියල් 20000 ඉවත් කරලා අපි නිවැරදි ගාන අපි නිවැරදි ප්‍රමාණය අපි මොකද කරන්නේ? ශේෂ පිරික්සුමට අපි අරන් යනවා 10000ක් විදිහට. මේ තියෙන්නේ ඒ 10000 ගෙනියන එක. එතකොට මේ 10000යි මේ 10000යි දෙකේ වෙනස තමයි අපි 20000ක් විදිහට අපි අවිනිශ්චිත ගිණුම මේ අවස්ථාවේදී හර කරලා තියෙන්නේ. මනම් තුන්වෙනි එක බලමු. රුපියල් 30000ක බැංකු ණය පියවීම සටහන් කර ඇත්තේ මුදල් පොතේ පමණි. අන්න ඒක කල්පනා කරන්න බලන්න. මෙතනදී ලෙජර් ගිණුමක දෝෂයකුත් ඇති වෙලා තියෙනවා. එහෙම නේද? මොකද්ද? මේක නිවෙන්න ඕන. බැංකු ණය පියවනවා කියලා කියන්නේ දුවලා පුතාලා බැංකු ණය මේ වගේ ගිණුමක් තියෙනවා. මම හිතන්නේ මේකේ ගාන දීලා තිබ්බා. බැංකු ණය පෙන්නන්නේ ලක්ෂ 2ක්. කියන්නේ අපිට මේක ගන්න පුළුවන්. ලක්ෂ 2යි. ශේෂය බැංකු ණය ගිණුම අපි ශේෂය ලබා ගත්තා. දැන් මොකද්ද වෙන්නේ? රුපියල් 30000ක බැංකු ණය පියවීම සටහන් කර ඇත්තේ මුදල් පොතේ පමණි. මුදල් පොතෙන් 30000ක් බැර වෙනවා. බැංකු ණය කියලා. බැංකු ණය. මේ සටහන මෙහෙම දාලා මේ පැත්ත දාන්න අමතක වෙනවා. හරි විදිහට නම් මෙතනට 30000ක් හර වෙන්න ඕන. නමුත් ඒක තමයි සිද්ධ වෙන්නේ නැත්තේ. මුදල් පොතේ පමණක් බැර සටහන පමණක් යනවා. එතකොට මොකද වෙන්නේ? මුදල් පොතේ අපි හිතමු ශේෂයක් මේ වගේ තියෙනවා කියලා. මොනවා හරි. ඒ ශේෂයත් අපිට දීලා ඇති. මේ තියෙන්නේ මුදල් පොතේ ශේෂය 56000යි. එහෙම නේද? මේ තියෙන්නේ අවසාන ශේෂය 56000යි. නමුත් අපි ආරම්භක ශේෂයක් මොනවා හරි තියෙනවා. තියලා අවසාන ශේෂය තමයි මෙතන මේ 56000ක් කියලාත් අපිට පෙන්වන්නේ. ශේෂය පහළට ගෙන ගියා. 56000යි. ඔක්කොම හරි. බැංකු ණයත් බැර වෙලා ආරම්භ ශේෂයත් හරියට එනවා. අවසාන ශේෂය ඉවත් වෙලා යනවා. ඒක දැන් ශේෂ පිරික්සුමේ මේ ආකාරයෙන් 56000 පෙන්නනවා. මුදල් ගිණුමේ කිසිම වරදක් සිද්ධ වෙලා නැහැ කියලා කියනවා. නමුත් සිද්ධ වෙන වරද තමයි කොතනද? මෙන්න මේ. මුදල් පොතේ විතරයි සටහන් වෙලා තින්නේ. මෙන්න මෙතනට එන්න තිබ්බ දේ බැංකු ණය ගිණුමට එන්න තිබ්බ මෙන්න මේ 30000 මොකද්ද වෙන්නේ? සටහන් කරන්න අමතක වෙනවා. එහෙනම් දැන් කොහොමද මේක නිවැරදි කරන්නේ? මේක දැන් කොතනද තියෙන්නේ දැන්? ඒ කියන්නේ බැරශේෂයක් මොකද්ද වෙන්නේ? බැරපැත්ත වැඩි ප්‍රමාණයක් පෙන්නනවා ශේෂ පිරික්සුමේ. බැරපැත්ත වැඩි ප්‍රමාණයක් පෙන්නනවා. එහෙමනම් ඒ වැඩි ප්‍රමාණය අපි ඉවත් කරන්න නම් අපි මොකද කරන්නේ? අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුම අපි මොකද කරන්නේ? අවිනිශ්චිත ගිණුමට තමයි මේක අපි බැර කරන්නේ. බැංකු ණය ගිණුමට අපි මේක හර කරන අතර. එහෙමනම් දැන් ශේෂය ඕගලන්ට ලැබෙයි 1,70,000ක් විදිහට. දැන් තමයි මේක හරියන්නේ. 1,70,000යි. මෙන්න අපි ශේෂ කරා. 2,02යි. ශේෂය ඉදිරියට ගෙන ආවා රුපියල්
1,70,000ක්. දැන් බලමු අවිනිශ්චිත ගිණුමට අපි මොකද්ද කරන්න කියලා. මෙන්න අපි කිව්වා බැංකු ණය ගිණුම හර කරලා අවිනිශ්චිත ගිණුම බැර කරනවා කියලා. මේ අවස්ථාවේදී අපි තිත් දාලා නැහැ. අපි බැංකු ණය ගිණුමට ගැළපීමක් එනවා කියලා අපි සටහන් වෙලා තියෙනවා. එහෙමනම් ඒකේ දිත්ත සටහන තමයි මේක නිවැරදි කිරීමේ බැංකු ණය ගිණුම හර රුපියල් 30000යි අවිනිශ්චිත ගිණුම බැර රුපියල් 30000යි. මොකද්ද? රුපියල් 30000ක බැංකු ණය පියවීම බැංකු ගිණුමට හර නොවීමේ වරද නිවැරදි කිරීම. එතන මේකෙදි මොකද්ද අපි කරේ? ඒකත් අපි ලියලා දාමු. අවිනිශ්චිත ගිණුම අපි හර කරනවා රුපියල් 20000කින් නේද අපි කිව්වේ එතන. රුපියල් 20000කින්. ඒක අපිට මගහැරිලා තියෙනවා. මේ දෙකේදීම බැර සටහනක් අපිට ඇවිල්ලා නැහැ. මොකද මේකේ තිබ්බේ ශේෂ පිරික්සීමට උපුටා ගැනීමේ දෝෂයන් නිසා. හරි. නමුත් තුන්වෙනි එකේදී හර බැර කියන සටහන් දෙකම එනවා. ඒ කියන්නේ ලෙජර් ගිණුමට ගැළපීමක් තියෙන නිසා. හරි. ඊළඟ ගණදෙනුව අපි නිවැරදි කිරීම අපි බලමු කොහොමද කරලා තියෙන්නේ කියලා. එකත් හරි දෙකත් හරි තුනත් හරි අපි දැන් සාකච්ඡා කරන්නේ හතරවෙනි ගණදෙනුව. කුමක්ද සිද්ධ වෙන්නේ? ගැනුම් ගිණුමේ නිවැරදි ශේෂය වූ රුපියල් 1,30,000ක් 1,50,000ක් ලෙස ශේෂ පිරික්සීමේ සටහන් කිරීම හේතුවෙන් එහි හර තීරුවේ 20,000ක් වැඩි වී ඇත. මොකද ඒ දෝෂේ? උන්ට ඒක පැහැදිලි නැතුව ඇති. මෙන්න මෙතන තමයි පෙන්වන්නේ. ගැනුම් ගිණුමේ ශේෂය 1,30,000ක් ශේෂ පිරික්සීමේ සටහන් කර ඇත්තේ 1,50,000. 1,30,000ක් තියෙන එක වැරදීමකින් 1,50,000ක් වෙලා ශේෂ පිරික්සීමට යනවා. ඒකනේ කියන්නේ. නේද? එතකොට මොකද්ද වෙන්නේ? ගැනුම් ගිණුමේ නිවැරදි ශේෂය 1,30,000ක් 1,50,000ක් ලෙස ශේෂ පිරික්සීමේ සටහන් වීම නිසා මොකද්ද වෙන්නේ? හර පැත්ත රුපියල් 20,000ක් වැඩියෙන් පෙන්නනවා. නේද? හර පැත්තට රුපියල් 20,000ක් වැඩියෙන් දිය වුණොත් ඒ වෙනස කොයි පැත්තේද ඇති වෙන්නේ? බැර පැත්තේ. අවිනිශ්චිත ගිණුමේ බැර පැත්තේ රුපියල් 20,000ක් ශේෂයක් මාරු වෙන්න ඒක හේතුවක් වෙනවා. අවිනිශ්චිත ගිණුමේ බැර පැත්තේ රුපියල් 20,000ක් දැන් තියෙනවා. ඒක ඉවත් කරන්න ඕන. එහෙම නේද? එහෙනම් මේක එක පැත්තකින් විතරක් නිවැරදි වෙන දෙයක්. එම නිසා එහි හර තීරුවේ 20,000ක් වැඩි වෙලා තියෙනවා. හර පැත්ත තමයි වැඩි වෙලා තියෙන්නේ. ගැනුම් කියන එක කියන්නේ වියදමක්. වියදම ශේෂ පිරික්සීමේ හර පැත්තට එන්නේ. හර පැත්තේ රුපියල් 20,000ක් වැඩියෙන් සටහන් වීම නිසා බැර පැත්තේ තමයි අවිනිශ්චිත ගිණුමේ ශේෂය දැන් පෙන්වන්නේ. ඇයි? බැර පැත්තනේ අඩු දැන් ශේෂය රුපියල් 20,000කින්. අවිනිශ්චිත ගිණුමේ රුපියල් 20,000කින් බැර පැත්තේ ශේෂය වැඩි වෙන්න හේතුවක් වෙනවා. එහෙමනම් අපි දැන් මේක නිවැරදි කරන්නේ කොහොමද? ගැනුම් ගිණුමේ ශේෂය 1,30,000ක් විදියට අපි හදන්න ඕන. 1,50,000 1,30,000ක් විදියට නිවැරදි වෙන්න ඕන. ඒක නිසා අපි මොකද කරන්නේ මේක දැන්? අපි අවිනිශ්චිත ගිණුමෙන් තමයි මේක ඉවත් කරන්නේ. මේ 20,000. අපි මෙන්න මේ ආකාරයෙන් අවිනිශ්චිත ගිණුම මොකද කරන්නේ? අවිනිශ්චිත ගිණුම අපි රුපියල් 20,000කින් හර පැත්තට දානවා. මෙන්න. ලෙජර් ගිණුමේ නිවැරදි කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. මොකද ගැනුම් ගිණුම හරියට තියෙන නිසා මේක උපුටා ගැනීමේ වරදක් පමණක් නිසා මේ අවස්ථාවේදීත් අපි තිත් කියලා පෙන්නනවා. මේ වගේ ලෙජර් ගිණුමකට කිසිම ගැළපීමක් නැති නිසා. හරි? අපි බලමු ඊළඟ ගැනිලි ගිණුම තුලනය කිරීමේදී එකතුව 43,000 සටහන් කර ඇත්තේ 34,000ක් විදිහට. ගැනිලි කියලා කියන්නේ දරුවනි මොන වගේ ගිණුමක්ද? හර ශේෂයක් එන ගිණුමක්. එහෙමනම් තුලනය කිරීමේ දෝෂයක් කියලා කියන්නේ ලෙජර් ගිණුමක් වැරදියට අනිවාර්යෙන්ම තුලනය වෙලා තියෙනවා. එහෙම නේද? ගැනිලි කියන ගිණුම අපි ගත්තොත්
මේ වගේ ගැනිලි ගිණුම කීයද තියෙන්නේ 34000යි. 34000යි ශේෂය පල්ලෙහාට ගෙනිහිල්ලා තියෙන්නේ. හරි. දැනට තියෙන්නේ 34000ක් තමයි ශේෂය. දැන් මොකද්ද වෙලා තියෙන්නේ මේකෙදි? එකතු කරනකොට රුපියල් 34000ක් ඉලක්කම් දෙක මාරු වෙලා 9000ක් අඩුවෙන් තමයි එකතුවක් වෙලා තියෙන්නේ. එහෙනම් අපි දන්නවා ඒ 9000 අනිවාර්යෙන්ම මෙතනට එකතු වෙන්න ඕන. නෑ එකතු වෙන්න ඕන කීයක්ද 45000ක්. එහෙම නේද? මේ ගැනිලි ගිණුම කීයක්ද වෙන්න ඕන? ඇත්තටම මේක 45000ක් තමයි වෙන්න ඕන. 34000 තිබ්බට. ඒ නිසා මේ 45000 වෙන්න මේක නිවැරදි කරන ජර්නල් සටහන අපි මොකද්ද කරන්නේ? මෙන්න ගැනිලි ගිණුමේ එකතුව රුපියල් 9000කින් අඩුවීම නිසා ශේෂ පිරික්සීමේ කොයි පැත්තේද හිගයක් ඇති වෙන්නේ? හර පැත්තේ. ඒක දැන් කොහෙද එහෙමනම් තියෙන්නේ? අවිනිශ්චිත ගිණුමක තමයි දැන් තියෙන්නේ. අවිනිශ්චිත ගිණුමක හර පැත්තේ ශේෂයක් තියෙනවා. එහෙමනම් අවිනිශ්චිත ගිණුමෙන් මේක ඉවත් වෙන්න ඕන නිසා අපි අවිනිශ්චිත ගිණුම බැර කරනවා රුපියල් 9000කින්. ගැනිලි ගිණුම තමයි හර කරන්නේ. ඒක තමයි ඔයගොල්ලන්ට මම පෙන්නන්නේ. මෙන්න මේ විදිහට ගිණුම ගහලා. හරි. අවිනිශ්චිත ගිණුම තමයි මේකේ බැර කරන්නේ. අපි බලමු අවිනිශ්චිත ගිණුම අවසාන වශයෙන් ගැනිලි කියලා රුපියල් 9000ක් මෙන්න මේ ආකාරයෙන් නිවැරදි කරලා තියෙනවා. එහෙනම් ඒකේ දිත්ත සටහන තමයි මේ විදිහට. ගැනිලි ගිණුම හර රුපියල් 9000යි අවිනිශ්චිත ගිණුම බැර රුපියල් 9000යි. හරිද? දැන් අපි මේ ශේෂ ටික හරියට දාගත්තොත් පළවෙනි ගණන් තමයි විදුලි ගාස්තු කියලා රුපියල් 16000ක් එකතු කරගන්න ඕන. එකනේ කියන්නේ නේද? අපි ඒක දාගත්තොත් මෙන්න මේ විදිහට අපි නිකමට බලමු මේ විදුලි ගාස්තු කියලා ඒ මග ඇරිච්ච දේ අපි දා ගන්නවා කීයක්ද රුපියල් 16000ක් නේද? ඔව් 16000. ඒක මග ඇරිලා තිබ්බනේ. ඒක තමයි අපි එතන කියලා තිබ්බේ. පළවෙනි දේ 16000ක් නොකර හිටින් ශේෂ පිරික්සීම හර තීරය 16000ක වුණ තරම්. එවැනි 16000ක් ශේෂ පිරික්සීමකට හර තීරයට ලිවිය යුතුයි. විදුලි ගාස්තු කියලා දැනට නැති නිසා අපි විදුලි ගාස්තු එකතු කරගත්තා. ලැබූ පොලි මොකද්ද වෙන්නේ? රුපියල් 20000ක් කියලා ලැබූ පොලි දාගන්න කියලා කියනවා. ලද පොලි කො මේ තියෙන්නේ? මේ 10000 අයින් වෙලා මෙතනට 10000 දාගත්තා. හරි නේද? ඒකත් අපි නිවැරදි කරගත්තා. ඊළඟට ගැනුම් ගිණුම 130000ක් වෙන්න ඕන. ප්‍රාග්ධන ගිණුමේ මොනවත් ගැළපීමක් තිබ්බේ නැහැ. ඉඩම් ගොඩනැගිලි ගිණුමේ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඊට පස්සේ බැංකු ණය මොකද්ද වෙන්නේ? බැංකු ණය ගිණුම 30000ක් අපි ගෙව්වා කියලා කියනවා 170000 බවට පරිවර්තනය වෙනවා. එහෙම නේද? 170000 වෙනවා. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? මේ ශේෂ පිරික්සම ඇත්තටම දැන් තුලණය වෙන්න ඕන. ඒක නිසා අපි බලමු මේ හරතීරු දෙක අපි මේක නිවැරදි කරායින් පස්සේ ශේෂ පිරික්සම හදනවා කියලා හිතාගෙන අපි මේ විදිහට බලමුද මේකේ ගණන් ටික දාලා මේක දැන් මොකද වෙන්නේ කියලා. මේ මම කරන්නේ මේ ගාන හැදුවයින් පස්සේ නැවත වතාවක් අපි ශේෂ පිරික්සුම
පෙන්නනවා හරි විදිහට. මුදල් ගිණුම 56000යි. මුදල් ගිණුමේ මම හිතන්නේ ශේෂයේ වෙනසක් තිබ්බේ නැහැ. දුරකථන ගිණුම 5000යි. ඊට පස්සේ විදුලි වියදම් 16000යි. ඊට පස්සේ ගැනුම් ගිණුම 130000යි. ඊට පස්සේ ප්‍රාග්ධන ගිණුම 4යි. ඉඩම් හා ගොඩනැගිලි ගිණුම රුපියල් 5යි. බැංකු ණය ගිණුම රුපියල් 1,70,000යි. විකුණුම් ගිණුම රුපියල් 3යි අපිට එක මග ඇරුණා. ගැනිලි ගිණුම රුපියල් 45,000යි. ලී බඩු උපකරණ ගිණුම 1,30,000යි. ලද පොලී ගිණුම රුපියල් 10,000යි. අවිනිශ්චිත ගිණුමක් දැන් තියනවද? දැන් නැහැ. මොකද අපි දැන් අවිනිශ්චිත ගිණුම අපි ඉවත් වෙන්න අපි සියලුම දේවල් ටික කරලා තියෙනවා. අපි දැන් මේ ශේෂයන් ටික අපි ලියා ගත්තා. අපි පොඩ්ඩක් බලමු නැවත වතාවක් මේ ශේෂයන් හරිද කියලා. 56000 5000 විකුණුම් විදුලි වියදම් 16000ක් අලුතෙන් අපි එකතු කරගත්තා. ගැනුම් ගිණුම 1,30,000යි. ප්‍රාග්ධන ගිණුම 4යි. ඉඩම් ගොඩනැගිලි 5,00,000 ඒ විදිහටම තිබ්බා. බැංකු ගිණුම රුපියල් 1,70,000යි. ගැනිලි ගිණුම අපි පොඩ්ඩක් පරීක්ෂා කරමු. ගැනිලි ගිණුම මම හිතන්නේ අපි ශේෂේ 34,000යි 9,000යි. 43,000යි. මෙතන පොඩි දෝෂයක් තියෙනවා. 34යි 9යි 43,000යි. 43,000යි. දිත්ත සටහනත් අපි හරියට දාලා ඇති. 9,000යි. ඔව්. එතකොට 43,000 තමයි එතන එන්න ඕන. මේක 43,000 වෙන්න ඕන. මේ ශේෂය අපි ඒක නිවැරදි කරමු. 43,000. ඊට පස්සේ ලී බඩු ගිණුම 1,30,000යි. ලද පොලී රුපියල් 10,000යි. හොඳයි. අපි දැන් ශේෂයන් ටික අපි නැවත වතාවක් තහවුරු කරගත්තා. මේ පැත්ත එකතු කරොත් 7,00,000යි 8,70,000යි 8,80,000යි. 8,80,000යි. ඒ වගේම මේ පැත්ත එකතු කරොත් 6යි 11යි 17යි 20යි ඉතිරි දෙකයි 7යි 8යි 11යි 15යි 18න් 8 ඉතිරි 1යි 2යි 7යි 8යි 8,80,000යි. හොඳයි. අපි දැන් මේ කරේ අවිනිශ්චිත ගිණුමේ තියෙන වරද නිවැරදි කිරීමෙන් අනතුරු අපි නැවත වතාවක් ශේෂ පිරික්සම දාලා බැලුවෙන් පස්සේ අපිට ශේෂ පිරික්සමේ හර තීරුවත් බැර තීරුවත් මෙන්න මේ ආකාරයෙන් තුලණය වන අතර මේ අවිනිශ්චිත ගිණුමේ ශේෂය රුපියල් 15,000 ඉවත් වෙලා යනවා. දැන් එතන ඕගලන්ට මේකෙදි තේරුම් ගන්න තියෙන දේ තමයි දරුවනි අවිනිශ්චිත ගිණුමේ ශේෂය රුපියල් 15,000ක් විදිහට එක ඉලක්කමක් විදිහට මෙතන පෙන්නුවාට මේ 15,000 මේ වෙනස හැදෙන්නේ වැරදි කීපයක් එකතු වෙලා. සමහර දේවල් තියෙනවා හර පැත්තට එන්න ඕන දේවල් ඇවිල්ලා නැතුව. සමහර දේවල් බැර පැත්තට ආවේ නැති දේවල් තියෙනවා. ඒක නිසා මේ ශේෂයේ මාරු වෙලා අන්තිමට එක තනි අගයකට තමයි 15,000ක් විදිහට ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේක නිවැරදි කරනකොට ගිණුම් කීපයක් සමහරලාට අපි නිවැරදි කරලා තියෙනවා. බැංකු ණය ගිණුම හැදුවා. ඊට පස්සේ ලද පොලී ආදායම් ගිණුම අපි හැදුවා. ඒ වගේ
විවිධාකාරයේ ගැලපුම් කීපයක් කරලා තමයි කරේ. අවසාන වශයෙන් අපි ආයේ නැවත වතාවක් මේ ටික ශේෂයන් ටික නිවැරදි විදිහට උපුටා ගත්තොත් එහෙම අපිට මෙන්න මේ වගේ ප්‍රතිඵලයක් ලැබිලා ශේෂ පිරික්සුම අවසාන වශයෙන් තුලනය වෙනවා. එතකොට මේ තියෙන්නේ අපි ඒ වැරදි නිවැරදි කිරීමේ මූලාශ්‍ර ලියවිල්ල තමයි අපි කිව්වේ පොදු ජර්නලය කියලා. ඊට පස්සේ අවිනිශ්චිත ගිණුම මෙන්න මේ ආකාරයෙන් අපි තුලනය කරලා දානවා. රුපියල් 55000කින් අවිනිශ්චිත ගිණුම සම්පූර්ණයෙන්ම බිඳුව බවට පත් වෙනවා. හොඳයි. අපි අද දින සාකච්ඡාවෙන් අපි මේ පරිච්ඡේදය අපි අවසානට සාකච්ඡා කළේ මේ ශේෂ පිරික්සුම නිරීක්ෂණය කිරීමෙන් එහි තුලනයට බලපෑමක් ඇතිවන වරදක් නිවැරදි කිරීමේ ක්‍රමවේදය, ඒ කියන්නේ අවිනිශ්චිත ගිණුමක් මාර්ගයෙන් හඳුනාගෙන ඒ අවිනිශ්චිත ගිණුම අවසාන වශයෙන් ඒක බිඳුවක් වෙනකල් අවිනිශ්චිත ගිණුමේ ශේෂය ඉවත් වන තුරු ඒ ගැලපුම් සටහන් කරන ආකාරය සහ එවැනි ශේෂ පිරික්සුමේ එකතුවට බලපාන ගිණුම් කරන දෝෂ වර්ග හැදෙන්න පුළුවන් 5 ආකාරයක් ගැන අපි සාකච්ඡා කළා. ඊට පස්සේ අවසානයේදී අපි මේ අභ්‍යාසයක් කරලා අපි තවදුරටත් මේ ගිණුම් කරන දෝෂ නිවැරදි කිරීම පිළිබඳ අවබෝධය අපි පුළුල් කරගත්තා. එමනම් අද දින මේ පරිච්ඡේදය අපි මේ ආකාරයෙන් නිමා කරනවා. අපි දන්නවා අපේ පෙළ පොතේ අපිට ක්‍රියාකාරකම් කීපයක් අපිට දීලා තියෙනවා තව කරන්න. ඒක නිසා අපි ඊළඟ පරිච්ඡේදයෙන් අපි මේ ක්‍රියාකාරකම් සාකච්ඡා කිරීම තව දුරටත් අපි ඉදිරියට අරන් යනවා.